තෙරුවන් සරණයි ඔබ හැම කෙනෙක්ටම. අදත් සම්මා දෘෂ්ටියෙන් ධර්මය දකින්නට අප සූදානම්. නිවන් මඟ සදහම් ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනයක් මේ ආකාරයෙන් ඔබ වෙනුවෙන් සමීප කරන්නටයි මේ සූදානම් වන්නේ. ඊට මත්තෙන් මතක් කරන්නට කැමති මේ උතුම් සදහම් ධර්මදේශනාවේ සැදැහැවත් කල්යාණ මිත්‍ර දායකත්වය පිළිබඳව. විශේෂඥ වෛද්‍ය මෛත්‍රී එම් රාජපක්ෂ මහතා සහ විශේෂඥ වෛද්‍ය ශාන්ති රාජපක්ෂමිය විසින් තමයි මේ උතුම් සදහම් ධර්මදේශනාවේ කල්යාණ මිත්‍ර දායකත්වය දරනු ලබන්නේ. එසේනම් අප සූදානම් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ උතුම් සදහම් ධර්මදේශනාව පැවැත්වීමට ගෞරවපූර්වකව ඇරයුම් කරන්නට අපගේ ස්වාමින් වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. ධර්මශ්‍රේණිට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලය සමාදන් වෙන්නට නමස්කාරය කියන තුන් වතාවක්. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. අහම බන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. අහම් බන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා
සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සද්ධාබුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත යුතුව තියෙනවා. ඒ සඳහා අපි කළ යුතු දේ කරන්නටත් ඕනේ, නොකළ යුතු දේ නොකර සිටින්නටත් ඕනේ. ඒ සඳහා හැම නිමේෂයකම සිහිය පවත්වා ගන්නට ඕනේ. අන්න ඒ සිහිය පවත්වා ගැනීම පිළිබඳවයි අපි අද දවසේත් සාකච්ඡා කරන්නේ. විශේෂිත වූ ඊයේ දවසේ කතා කරපු කාරණාවලට වඩා විශේෂිත වූ තත්ත්වයකට තමන්ගේ ජීවිතය සාමාන්‍ය ජීවිතය පත් කරගන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම කතා කළ යුතු කාරණාවක් තමයි සති සම්පජඤ්ඤය පිළිබඳව. ඉතින් එතෙන්ට අවතීර්ණ වෙන ආකාරයත් ඉන්පසු කොහොමද මේ සති සම්පජඤ්ඤය වර්ධනය කරගන්නේ කියන එක ගැනත් අපි ඉතා හොඳින් කතා කළ යුතුව තියෙනවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවරධාරණේ අසීතේ පීතේ කායතේ සායිතේ උච්චාර පස්සාව කම්මේ ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ වාසිතේ තුන්හි භාවේ. මේ තමයි සති සම්පජඤ්ඤය පිළිබඳව දේශනාවේ සඳහන් වෙලා තියෙන ආකාරය. සති සම්පජඤ්ඤය පිළිබඳව දේශනාවේ සඳහන් කරලා තියෙන ආකාරය සිහි නුවණ කියන දෙක. ඉතින් මේ තත්ත්වයට පත්වෙද්දී අපි කොයි විදිහටද විශේෂයෙන් නේවාසික වැඩසටහනකදී මම මතකද මේ පින්නන්ත අයට කිව්වා වේදනාවේම සිහිය පිහිටවාගෙන වාසය කරන්න කියලා. දැන් මෙතන අපිට දීර්ඝ වශයෙන් කාරණා සහිතව කතා කරන්න අවශ්‍ය වෙන දේවල් ගොඩාක් තියෙනවා. වේදනාවේ සිහිය පිහිටවාගෙන වාසය කරේ පින්වත්නි මතකද ඇතිවීම නැතිවීම සහ ඒ වගේම මේ වේදනාව ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන අර්ථය ගන්නටත් වගේම තවත් එහාට අපි කතා නොකරුවත් ඉදිරියේදී සාකච්ඡා කරන්න වෙනවා සතිපට්ඨානය ගැන කතා කරද්දී වේදනාවෙහි තියෙන අනාත්ම ලක්ෂණය මතු කරගන්නත් පුළුවන්කම තියෙනවා. මට ඕන වෙලාවට මේ වේදනාව ඇති වෙන්නෙත් නැහැ, මට ඕන වෙලාවට නැති වෙන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණයම අපි වර්ධනය කරගන්න ආකාරයන් ගැන සාකච්ඡා කළ යුතුව තියෙනවා. පංච උපාදානස්කන්ධයේම ත්‍රිලක්ෂණයන් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළ යුතුව තියෙනවා. ඉතින් ඒ තැනට ළඟා වෙන්නට අපි මුල ඉඳන් පුහුණු වෙන්න ඕන. ඊයේ දවසෙත් මම මතක් කරා අපේ පින්නන්ත අයට ඊයේ දවසේ මතක් කරා පදනමක් දාගන්න කියලා. දැන් මේ පදනම දමා ගැනීම පිළිබඳව තමයි මේ කතා කරන්න යන්නේ. කොහොමද අපේ ෆවුන්ඩේෂන් එක? කොහෙන්ද අපි මේ මූලික පදනම 100ක් පවත්වා ගන්න ඕන පදනමක් මොන 100ක්ද? අඩුම තරමින් මෙන්න මේ ගානවත් වෙන්න ඕනේ කියලා. මේ ගානටවත් තමන්ගේ සුදුසුකම් වර්ධනය වෙන්න ඕනේ කියලා යම් යම් රැකියාවලට එහෙම යන්න හදනකොට කියන අඩුම තරමින් 8 පන්තිවත් සමත් වෙලා තියෙන්න ඕනේ. අඩුම තරමින් සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. මේ වගේ අඩුම තරමේ කියලා කියන්නේ අපි. අන්න ඒ වගේ මේ ජීවිතේ ලැබිච්ච ජීවිතය අඩුම තරමින් මෙන්න මේ ගානටවත් කුසල් වර්ධනය වෙලා තියෙන්න ඕනේ කියලා අපිට සම්මුතියකට එන්න වෙනවා. හරි. ඉතින් ඒ සම්මුතිය මොකක්ද කියලා බලමු. මට මේ වෙනකොට ලැබිලා තියෙන සම්පත් මොනවද? මගේ ජීවිතය ගත්තොත් පින්වත්නි මට මේ වෙනකොට ලැබිලා තියෙන සම්පත් මනුස්ස ජීවිතය. එච්චරද? බුද්ධෝත්පාද කාලය. එච්චරද? නැහැ. මනුස්ස ජීවිතයක්, බුද්ධෝත්පාද කාලයක්, ධර්ම ශ්‍රවණය වෙන්නට, කල්යාණ මිත්‍රයන් ලැබෙන්නට මේ වාසනාවල් ටික ඔක්කොම හම්බෙලා තියෙනවා. මේක අහම්බෙන් වෙච්ච දෙයක් නෙවෙයි. මේක පෙර කළ බොහෝ පින් ඇති බවයි මේන් පෙනෙන්නේ. කෝටි 700කට අධික ප්‍රමාණයක් ලොවෙහි ඉන්න. කෝටි 2කට මදක් වැඩි ප්‍රමාණයක් ලංකාවේ ඉන්න. විදිහට මේ ලෝකෙ හැදිලා තියෙන ඔය කෝටි 700න්
කොච්චර අඩු ප්‍රමාණයකටද අඩුම තරමින් බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනයවත් ඇහෙන්නේ. කොච්චර අඩු ප්‍රමාණයකටද මේ ලෝකේ ඉපදිලා සමහර වෙලාවට ඔය විදේශ රටකට එහෙම යන්නට සිද්ධ වෙනකොට පින්නත්නේ සමහර අය මේ අපි දිහා බලනවා අමුතු සත්තු දිහා බලනවා වගේ. ඒ කියන්නේ මේ පැවිදි අය කියලා ජාතියක් ඉන්නවා කියලාවත් දන්නේ නැති කොට්ටාසයක් මේ ලෝකේ ඉන්නවා. එහෙම බලන මොකක්ද මේ අමුතු ඇඳුම? අමුතු ඇඳුමක් ඇඳගෙන ඉන්නවා වගේ බලන පිරිසක් ඉන්නවා. ඉතින් එහෙමනම් ඒ අයට බුද්ධෝත්පාද කාලේ ලැබිලා නැහැ. ඒ අයට ධර්ම ශ්‍රවණය ලැබිලා නැහැ. මනුස්ස ජීවිත ලැබිලා උසස් මනසක් ලැබිලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක දේවල් ලැබිලා වෙන කොහෙදෝ ඉපදිලා. හරිද? මේ බුද්ධෝත්පාද කාලයක ඉපදුනාට කිසි වැඩක් ඒකෙන් වෙලා නැහැ. ඒකට පින් නැහැ. දැන් මේ අපේ යත්තන්ට එහෙම නැහැ. අපිට මහා විශාල ලාභයක් ලැබිලා තියෙනවා. ඒ තමයි බොහෝ පින්වන්තකමට අනුකූලව අපිට ලැබිලා තියෙනවා පින්වත්නි. විශාලම ලාභයක් ඒ තමයි බුද්ධෝත්පාද කාලයක උසස් මනසක් ඇතුව වාසය කරන්න ලැබිලා තියෙන අවස්ථාව. ඉතින් මේ පිළිබඳව අපි හැම වෙලාවකම වගේ සිහියෙන් යුක්තව වාසය කරන්න ඕනේ. අන්න ඒ සිහිය මොකක්ද? මට මේ වගේ ජීවිතයක් ලැබුණේ පෙර භවයන්හි ආසන්න භවයේ විශේෂයෙන්ම මං හොඳ ජීවිතයක් සාර්ථක ජීවිතයක් ගත කරපු හින්දා එහි ප්‍රතිඵලයක් විදිහට මේ වගේ බුද්ධෝත්පාද කාලයක කල්යාණ මිත්‍රයන් සහිතව මනුස්ස ලෝකේ ඉපදිලා. දන්නවනේ වටිනාකම. ඕනෑම ගැටලුවක් විසඳ ගන්නට අපේ මානසික තත්ත්වයේ තියෙන ඕනම ප්‍රශ්නයක් විසඳගන්න අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ තුලින් නිර්මාණය වෙලා. ඒක අපි ඊටාම තදින් මතක තියාගන්න ඕන කාරණාව. ඊටාම ප්‍රබලවම මතක තබාගත යුතුම කාරණාව තමයි මේ කියපු කාරණාව. ඒ කියන්නේ දුර්ලභයි අති දුර්ලභයි මේ අති දුර්ලභ කාලය මේ ෂණ සම්පත්තිය මට ලැබෙන්නේ සසර මේ ආසන්නම භවයේදී සහ සංසාරික ජීවිතය කරගත්ත මහා පින්කම් හින්දා. බොහෝ කුසලයන් හින්දා. දැන් මේ සැරේ අඩුම ගානේ මගේ ජීවිත රටාව ඊළඟ භවය මීට වැඩිය චුට්ටක් හරි කුසලතාවයන් වර්ධනය වෙලා තිබුණොත් මේ ජීවිතය සාර්ථක වෙනවා. ඊළඟ භවය මීට වැඩිය චුට්ටක් හරි සාර්ථක නම් අපි කියනවා දවසින් දවස මම යම් ඉලක්කයකට යන්න යනකොට අපි හිතමු මොකක් හරි ඉලක්කයකට යන්න යනවා විභාගයකට හරි පාඩම් කරනවා. එදා දවස සාර්ථකව ගත කරොත් අපි කියන මේ දවස් සාර්ථකයි මගේ අවසාන ඉලක්කයට මේ අද දවසේ මං වැඩ ගොඩක් කරගත්තා කියලා. දවසින් දවස දක්ෂතාවයන් වර්ධනය වෙන්න ඕනේ. ඒ වගේ නිවන් දකින්නත් භවයෙන් භවය තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය වෙන්න ඕන. බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ ඒ වගේ ගෙවන හැම නිමේෂයකම ඉහළ දක්ෂතාවයක් වර්ධනය කරගත්ත උත්තමයන්න් වහන්සේ නමක්. බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ ඉහළ දක්ෂතාවයන් වර්ධනය කරගත්ත උත්තමයන්න් වහන්සේ නමක්. ඊටාම සැලසුම් සහගතව භවයෙන් භවය දාන පාරමිතා, සීල පාරමිතා, නෙක්ඛම්ම පාරමිතා, ප්‍රඥා පාරමිතා, වීරිය පාරමිතා, ඒ වගේ දානං සීලංච නෙක්ඛම්මං ප්‍රඥා වීරේන පංචමං කන්ති සච්චමදිට්ඨානං මෙත්තුපෙක්ඛායි මේ දස මේ විදිහට ඒ පාරමිතාවන් වර්ධනය කරගෙන අපූරු ගමනක් වැඩම කරපු මහා උත්තමයන්න් වහන්සේ නමක් තමයි ඒ. ඉතින් භවයෙන් භවය ඒ විදිහට අපි කවුරුත් නිවනට ලං වෙන වැඩපිළිවෙලක ඉන්නට ඕන. මේ ජීවිතයේ ඒ වගේ උතුම් වැඩපිළිවෙලක් අපේ තුලින් අපි ඇති කරගත්තා නම් ඊළඟ ජීවිතේ මීට වැඩි සාර්ථක වෙන්න ඕනේ. එහෙමනම් අඩුම තරමින් ඊළඟ ජීවිතය මීට වැඩිය එහාට දක්ෂතාවයන් වර්ධනය කරගත්තා නම් අපි
ඉතාම සාර්ථක පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඉතාම සාර්ථක පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඉතින් අපි බලන්ඩ ඕනේ අන්න එහෙම. ඒ වගේ තත්ත්වයක් කොහොමද වර්ධනය කරගන්න. එහෙනම් අන්න ඒ සඳහා අපිට කොහොමද වර්ධනය කරගන්න කියලා මං අහපුවාම අපේ හිත නිරුත්තරනම් මගේ හිතෙන් කොහොමද ඇත්තට මීට වැඩිය සාර්ථක තත්ත්වයක් වර්ධනය කරන්න නැත්නම් සංසාරික ජීවිතේ නැත්නම් ආසන්නම ජීවිතේ සාර්ථක වෙන විදිහට මේ ජීවිතේ මං ගත කරන්නේ කොහොමද කියලා අහපුවාම මට උත්තර එන්නේ නැත්තම් මං දන්නේ නැහැ. මට ඒ පිළිබඳව නුවණ නැහැ. අපේ පින්වත්නි ආසන්නම ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද කියන නුවණ නැත්තම් ඒක සාර්ථක කරගන්නේ කොහොමද? ඇත්තට මං අහන්නේ එළඹෙන ආසන්නම ජීවිතය සාර්ථක කරගන්න ඕන කරන නුවණ Tamanට නැත්තම් මේ වෙනකන් මොනවද කරේ? මොකද එතනත් අසාර්ථක වෙන්න පුළුවන්. මෙච්චර බණ අහපු මට මගේ පිළිවෙත් ධර්මයේ තුල ආසන්නම ජීවිතය සාර්ථක කරගන්න මොකද්ද කරන්න ඕනි කියලා දන්නේ නැත්තම් ඒක අසාර්ථක වෙන එක වළක්වා ගන්නට කුමක් කළ යුතුද කියලා දන්නේ නැත්තම් මූලිකවම කරන්න ඕන දේ දන්නේ නැත්තම් ඇත්තටම මම මේ තාකල් ඉගෙන ගත්ත ධර්මය නිසි ප්‍රයෝජනයක් ලබාගෙන නැත. අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය කරන දැනුම මගේ පැත්තෙන් නැగిලා එන්නේ නැත කියලා අපි යම් කිසි සංවේගයකට එන්න ඕනේ. යම් කිසි සංවේගයකට එන්න ඕන පින්වත්නි. ඒ මොකද එතන අපිට අත්‍යවශ්‍ය කරන කාරණාවක් නිසා. මොකක්ද පළවෙනිම වෙන්න ඕන දේ? එහෙම සාර්ථක වෙන්න නම් අපි පාප කර්මයන් සිද්ධ වෙන කර්මපත සිද්ධ නොකරගෙන වාසය කරන්න ඕනේ. මොනවද මේ ප්‍රාණඝාතයෙන් වැළකීලා, දත්තා දාණයෙන් වැළකීලා, කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීලා, බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුස වචන කීමෙන්, හිස් වචන කීමෙන් වැළකීලා, සුරාපානය ආදියෙන් වැළකීලා විතරක් නෙවෙයි, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියලා කියන සිතෙන් වෙන වැරදි වලින් වැළකීලා සිටිය යුතු වෙනවා. ඔන්න ඕක තමයි නුවණ. මේවායි යෙදුනොත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටිය සහ සුරාපානය මේ ඔකොටම හේතු වෙන හින්දා මොනවද මේ කියන්නේ? දස කුසල් සහ දස අකුසල්. දස කුසලයේම ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි දස අකුසල් කියලා කියන්නේ. හරි? දස කුසලයේම ප්‍රතිවිරුද්ධ පැත්ත දස අකුසල්. ප්‍රාණඝාතයෙන් වෙන්වීම දස කුසලයෙන් එකක් වෙනකොට ප්‍රාණඝාතය සිද්ධ කිරීම දස අකුසලයෙන් එකක් වෙනවා. අදත්තා දාණයෙන් වෙන්වීම අදත්තා දාණය සිද්ධ කිරීම. එතකොට අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් මේ පාපී ලාමක ක්‍රියාවලින් වැළකීමම කුසලයක්. ඒක වැළකීමම කුසලයක් පින්වත්නි. මෙන්න මේ ටික සිද්ධ වුණොත්, මේ වැරදි ටික සිද්ධ වුණොත් ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම කරදරකාරී තත්ත්වයක උපදින්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි යම් යම් අවස්ථා තියෙනවා පෙර සසරේ තියෙන මහා පුණ්‍ය ශක්තියින් සහ පෙර සසරේ තිබුණ මහා බලවන්ත අකුසලයන්, පාපී ක්‍රියාවන් හේතුවෙන් සමහරවිට මේ ජීවිතයේ දස කුසල් කරන අය අපාය යන වෙලාවලුත් දස අකුසල් කරන අය දිව්‍ය ලෝකයේ ආදී සුගතියට යන වෙලාවලුත් ඉඳලාමත් තියෙනවා. ඒවා ඉතින් පස්සේ විග්‍රහ කරගන්න පුළුවන්. කොහොම නමුත් අතීතයේදී තමන් කරලා තියෙන ඕනම අකුසලයක්, ආනන්තරීය පාප කර්මයක් ඇරෙන්නට අහෝසි කරගන්න පුළුවන් ප්‍රබල කුසලයන් සිද්ධ කර ගැනීමෙන් ඒවා පටිසන්ධෙන මට්ටමට පත් නොවන්නට අපිට හේතු සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ අපේ පැත්තෙන් අපි ගොඩාක්ම ඉතාමත්ම ඉහළ තත්ත්වයකට අපේ මානසිකත්වය සංවර්ධනය කරගන්න ඕන. ඔන්න ඔය නුවණ දැන් ඉතින් හරි. දැන් නුවණ තියෙනවා. මොකද්ද? ඔය කර්මපත සිද්ධ නොවී තියෙන්න ඕනේ. මේකෙදී ඔය ටික ඔක්කොම මේ පින්නන්ත අය දන්නවා. නමුත් මෙන්න මේ තැන් දෙකේ පැටලිලා තියෙන්න පුළුවන්. අවිජ්ජා කියලා කිව්වහම
අන්සන්තක දෙයක් මං ලංකර ගණ්ඩ ඕනේ මගේ සන්තකයට ගණ්ඩ ඕනෑ කියලා කියන සිතුවිල්ල. ඒකෙදි පැහැදිලි කර ගණ්ඩෝන අපිහිතමක ආගැරි අතේ තියෙනවා මොනහරි කෑමක්. මේ කෑම දැකලා මං මේ ජාතියම කෑමක් ගෙදරාරගෙන ගිහිල්ලා කණ්ඩෝනි කියලා උපදින රස තෘෂ්ණාව අභිජ්ජාව නෙවේ. ඒක රස තෘෂ්ණාව. ඒක ලෝභයක් තමයි. නමුත් විෂම වූ ලෝභයක් බවට පත්වෙන්නේ කර්ම පතයක් බවට පත්වෙන්ට ඊළඟ භවය නිර්මාණය වෙන ස්වභාවය පවා වෙනස් වෙන්නට හේතු වෙන කර්ම පතයක් බවට පත්වෙන්නේ එවැනි ආහාරයක් දැකලා අනුන්ගේ අතේ තියෙන. මේක ආහාරයක් විතරන්න වෙයි ඕනම දෙයක් අන් සන්තකයේ තියෙන ඕනම දෙයක් දැක ඒකම මංගණ්ඩෝ නෑ කියලා අර අත නැතිවෙන්නේ ලෝභයක් මෙත නැතිවෙන්නේ ඒකම හොරකං කිරීමේ අදහසක් ඒක ඒ සන්තකයෙන් මගේ සන්තකයට ඒකම ගණ්ඩෝ නෑ කියලා ඇතිවෙන විෂම අදහසක් ඒ ලෝභය අර ද මේක දැකලා මං ඒ ජාතික කරන් කණ්ඩෝන කියලා ඇතිවෙන ලෝභයට වඩා මේක ප්‍රබලයි මොකද අනුන්ගේ දේ ඩැහැ ගැනීමට ඇතිවෙන සිතුවිල්ල මේ ඩැහැගත්තොත් ඒක හොරකමක් වෙනවා. එහෙම නැත්තං ඒක නරක වැඩක් වෙනවා අනුන්ගේ දේ උදුරා ගැනීමක් එහෙම නැත්තං හොරෙන් ගැනීමක් එතකොට එහෙම නැතුව සිතුවිල්ල විතරක් ඇති වෙලා නැති වෙලා යනවා. අන්න ඒ අනුන්ගෙදේ මං කොහොම හරි ගණ්ඩෝන කියලා ඇතිවෙන සිතුවිල්ල පින්නත්නී ඊළඟ භවය නිර්මාණයෙන්ට හේතුවෙන එක විෂම ලෝභයක්. ඒවගේ තමයි අනුන් නසන්ඩෝන කියන හැඟීම තම මේ දේ නසන්නේ ප්‍රාණඝාතය සිද්ධ වෙන්න නමුත් අනුන්ව නසන්ඩෝනය කියලා ඇතිවන හැඟීම තමයි ව්‍යාපාදය කියලා කියන්නේ ඊළඟට මිත්‍යා දෘෂ්ටිය කියනක මේ පින්නන්ත අය දන්නවා. තොර මේ 10න් වැලකිලා කටයුතු කරොත් අපිට පැහැදිලිවම ඉතා පැහැදිලිවම අර ඊළඟ ජීවිතය සාර්ථක භාවයට පත් කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙනම් ඔන්න ඔය නුවණ දැන් තියෙනවා අපිට. දස කුසලය වර්ධනය කිරීමෙන් ඊළඟ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. දස අකුසලය යම් විදිහකින් වර්ධනය වුණොත් මගේ ඊළඟ ජීවිතය අසාර්ථක වෙනවා සංසාරික ජීවිතයේ ආසන්නම භවයම විශාල අසාර්ථක භාවයකට පත්වෙන්නට හේතු සකස් විය හැකි බව ඉතාම තදින් ඔන්න අපිට දැන් තේරුම් ගන්නට හැකියාවක් තියෙනවා. හරිද? දැන් මේ ගැන දන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. මේ පිළිබඳව මේ දැනගත්ත නුවණ පිළිබඳව සිහියෙන් හැම වෙලේම වාසය කරනවාද කියලා දැන් අහලා බලන්න ඇතුලේ. අඩුම ගානේ පරස වචනයක් කියවෙනකොට පරස වචනයක් කියවුණා කියන සිහිය හැදිලා තියෙන්න ඕනේ. අන්සතු දෙයක් දැක මට මේකම ගණ්ඩ තියෙනවා නම් කියලා සිතුවිල්ලක් ඇති වුණොත් අභිජ්ජාවක් විෂම ලෝභයක් ඒක කියන සිහිය ඒක නැති කර ගන්න ඕන. එවැනි දේවල් ඇති වෙන්න බෑ මේක මං හිමින් සැරේ ගන්නවා. ගන්නෙම නෑ. ගත්තොත් ඒක හොරකමක් වෙනවා. නෑ ගන්නෙ නැහැ. නමුත් ගන්න ඕන කියන සිතුවිල්ල ඇති වෙනවා නම් මෙවැනි සිතුවිලි මට ඇති වෙන්නේ විෂම වූ ලෝභයන් නිසාවෙන් කියලා Tamanට අදහසක් ඇති වෙන්න ඕන. විශේෂයෙන්ම හැම දෙයක් ගැන පොදුයි පින්නත්නේ යම්කිසි පුරුෂයෙක් අන් පුරුෂයෙක්ගේ ස්වාමි දියණියක් දැක ඇය මා සතු කරගන්න ඕනේ අය කියලා ඇතිවන්නා වූ හැඟීම මේ විෂම වූ ලෝභයක්. හරි. රාගය පිළිබඳ ඇති වෙන හැඟීමෙන් නවතිනවා නම් ඒක විෂම වූ ලෝභයක් වෙන්නේ නැහැ. නමුත් මා සතු කරගන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට අදහසක් ඇති වෙනවා නම් ඒ සසර ජීවිතයේ ඊළඟ භවයට හේතු වෙන කර්මපතයක් බවට පත් වෙනවා. ඉතින් ඒ හැම නිමේෂයකම සිහිය කියන එක තියෙන්න ඕන. මෙන්න මේ වැඩපිළිවෙල පිළිබඳව සිහිය. මේක වුණොත් මගේ භවය අසාර්ථක වෙනවා. මේක වුණොත් මගේ භවය අසාර්ථක වෙනවා කියලා එවැනි සිතුවිලි ඇති වෙනකොට එතකොට එවැනි ක්‍රියාවන් සිද්ධ වෙනකොට එවැනි වචන කියවෙනකොට මේ පිළිබඳව සිහිය එන්න ඕනේ. මේක මාව අපාගාමී ගමනකට ඇදලා දාන ක්‍රියාවලියක් තමයි මේ සිද්ධ වෙන්නේ කියලා Tamanට එන්න ඕනේ. වැරදි අදහස වැරදි විදිහටත් නිවැරදි අදහස නිවැරදි විදිහටත් Taman තුලින් නැగిලා එන්න ඕන අන්න ඒ සිහිය. එතකොට මේක ක්‍රියාන්විතයක්. ඊළඟ භවය සාර්ථක කරන ක්‍රියාන්විතය කියලා කියමුකෝ අපි.
මෙන්න මේ ක්‍රියාන්විතය අපේ තුළින් නිර්මාණය වන්නට ඕනේ. හරිද? අපේ තුළින් මේ ක්‍රියාවලිය අපේ මානසිකාරය හැම නිමේෂයක මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නට ඕනේ. ඒ විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ. මොකක්ද? නුවණ පිළිබඳව සිහිය උපදින විදිහට. මේ නුවණ මේක තමයි කියන්නේ සාර්ථක සම්පජානනය කියලා. හරි? සාර්ථක සම්පජානනය ඊළඟ ජීවිතය අසාර්ථක නොවන ආකාරයට සිහිනුවණින් කටයුතු කිරීම. හරිද? සිහිනුවණින් කටයුතු කිරීම. එතකොට මේක කොහොමද අපි හදාගන්නේ මානසිකාරයක් විදිහට ජීවිතයේ? අපි අතින් මේ වැරදි වෙනකොට ඒ වැරද්ද අපි අතින් සිද්ධ වුණාය ආය සිද්ධ කරගන්නේ නැතය කියන සිහිය උපදවා ගන්න ඕනේ. මෙවැනි වරදක් ආය සිද්ධ වෙන්නට නොදෙන්නේය කියන සිහිය හැම වෙලේම අපි ළඟ තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක අපිට කරගන්න පුළුවන්කමක් නැති වෙන අවශ්‍ය තැනට වර්ධනය කරගන්නට පුළුවන්කමක් නැතුව යනවා. ඉතින් ඒක හින්දා අපි බලමු අපේ ජීවිතය කොයි විදිහටද මේ தත්ත්වයට මේ මානසිකාරය ඇති කරගන්නේ කියලා. ඉතින් ඒක මම හැමදාම කියනවා මේ මානසිකාරය ඇති කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව. කොහොමද මම ප්‍රාණඝාතයෙන් අයින් වෙන්නේ? කොහොමද මම අදත්තාදානයෙන් අයින් වෙන්නේ? කොහොමද මම කාමයේ වර්ධව හැසිරීමෙන් අයින් වෙන්නේ? කොහොමද මම බොරු කීමෙන් පරුස වචන කීමෙන් අයින් වෙන්නේ? ඉතින් ඒ වාගේ ආදීනව ආනිසංස ඒක සිද්ධ කිරීමෙන් සිද්ධවන්නා වූ ආදීනව එයින් වැළකීමෙන් ඇතිවන්නා වූ ආනිසංස හොයාගෙන ඒවා මෙනෙහි කරන්නට ඕන. විපාක ලැබෙන ආකාරයන් හොයාගෙන හොඳට මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරපුවාම මට මෙන්න ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිතුවිලි පහළ වෙනවා. හරිද? අන්න ඒ සිතුවිල්ල පහළ කර ගන්න ඕනේ කියන අදහස එන්න ඕනේ අපේ පැත්තෙන්. ඒ සිතුවිල්ල පහළ කර ගන්න ඕනේ. ඇයි? එහෙම නැති වුණොත් මගේ ආසන්නම ජීවිතය මහා භයානක තත්වයකට පත් වෙනවා. හරි? මහා භයානක තත්වයකට පත් වෙනවා. പ്രേත අසුර ආදී තැන්වල නිරිසත්තු වෙලා තිරිසන් ජීවිතවලට පත් වෙලා ලොකු දුකකට පත් වෙනවා කියන එක ගැන අපිට හොඳ සංඥාවක් එන්න ඕනේ පින්වත්නි. අන්න ඒ විදිහට සිහිය පිහිටවා ගන්න ඕනේ පළවෙනියෙන්ම. හරිද? එහෙම පළවෙනියෙන්ම සිහිය පිහිටවාගෙන මේ සාර්ථක සම්පජාන්‍ය ඇති කර ගැනීම සඳහා මේ නුවණ පිළිබඳව මේවායින් වෙන් වෙන්නටම ඕනේ. ඒ වෙන්වීම සඳහා ඒ සිතුවිල්ල උපද්දවන්නේ මට එක දවසක් බැරි වෙනකොට මේ 10න් එකක් හරි මගේ පැත්තෙන් සිද්ධ වෙලා එක දවසක් හරි මට මග හැරිලා තියෙනවා නම් මේ වැලකීම ආය ඉක්මනින්ම ඒ වැලකෙන තත්ත්වයට හිත සකස් කරගන්න ඕන. ඉක්මනින්ම සකස් කරගන්න ඕන කොහොම හරි අදාළ දේ මෙනෙහි කරලා. ඉතින් ඒ සඳහා මේ ආදීනවයන් ආනිසංසයන් මෙනෙහි කරමින් මානසිකත්වය සකස් කරගන්න ඕනේ. මේවා කොයි විදිහද මේ අකුසල් වල තියෙන භයානකම කියන එක විමසලා බලන්න ඕනේ. ඒ වගේම මේ අකුසල වලින් මිදීමෙන් ලැබෙනා වූ ප්‍රමෝදය, චිත්ත ප්‍රමෝදය, හිත පිනා යන ස්වરૂපය කොයිතරම්නම් වටිනවද? ඒක අන්‍ය කිසිම ආකාරයක පංච කාම ගුණයන් සමග හිත යොදවලා ලබා ගන්න පුළුවන් කමක් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම ආදී ඒවාෙහි නැවත නැවත හිත යෙදවීමෙන් ලැබෙනා වූ සතුට, ලැබෙනා වූ සැනසීම එහෙම ප්‍රබලව ලැබෙන්නේ නැතය කියන එක මේ තරම් මේ ප්‍රමෝදය තරම් සීලාදී ගුණධර්ම වලින් මේ කුසලයන් වර්ධනය කිරීමෙන් ලැබෙන ප්‍රමෝදය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයකට මග කියන චිත්ත ඒකාග්‍රතාවයකට හේතු වෙන අතිවිශාල වූ ප්‍රීතියක් ලබන්නට හේතු වෙන ජීවිතේම සාර්ථක වෙන්න හේතු වෙන ඒකාග්‍රතාවයක්. ඒකාග්‍රතාවය විදර්ශනාවකට යොමු කරන්නට හැකියාවක් ලැබෙන ඒකත් එක්ක ස්ථීර තත්වයකට මගේ ජීවිතය සාර්ථක ජීවිතය ස්ථීර කරගන්න ඕන කරන පැත්තකට කවදාක්වත් ආය දුක් විඳින්නේ නැහැ කියන තත්ත්වයට තමන්ගේ සසර ජීවිතයේම
ප්‍රතිඥාවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත් වුණොත්. ඉතින් එතෙන්ට යන්න හේතු වෙන දෙයක් මම මේ සිද්ධ කරන්නේ. එවැනි තත්ත්වයකට පත් වෙන්න හේතු වෙන දෙයක් මම මේ සිද්ධ කරන්නේ කියලා Tamanට විශාල අදහසක් ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ පින්වත්නි. මේ මහ භයානක දෙයක් තියෙනවා මේ ජීවිතයේ. අපිට බැරි වෙලාවක්වත් සෝවාන් පලස්ත තත්ත්වයටවත් පත් වෙන්න ලැබුණේ නැත්තම් අපි දන්නා පරිදි තව වසර 2500ක විතර කාලයක් තමයි මේ බුද්ධ ශාසනය තියෙන. නමුත් එන්න මේක පිරිහිලා යනවා. එතකොට දැනටත් මේ වෙනකොට ප්‍රසිද්ධියේ අපිට හඳුනා ගන්නට පුළුවන් ආකාරයට රහත් උත්තමයන්න් වහන්සේලාගෙන් ලෝකයේ එහෙම සුලභ නැහැ. ඉතින් බොහොම අමාරුවෙන් තමයි හොයාගන්න වෙන්නේ එහෙම උත්තමයෙක් හොයාගන්නට. එතකොට එහෙම තත්ත්වයක් තියෙද්දී බලන්ඩ මම බැරි වෙලාවක්වත් මියදිලා ඔය දීර්ඝ කාලයක් දුක් විඳින තැනක ඉපදිලා අඩුම ගානේ මට මනුස්ස ජීවිතයක් ලබා ගන්න බැරි වුණොත් මේ ඉතිරි පුංචි කාලය තුල නිවන් දකින්න ඕන කරන ගුණාංග වර්ධනය කරගන්න අඩුම ගානේ අකණ්ඩව මනුස්ස ජීවිත කීපයක්වත් ලබා ගන්න වේවි. මේ ජීවිතේ බැරි වුණොත් ඊළඟ ජීවිතයත් මනුස්ස ජීවිතයක් වෙන්න ඕනේ. ඊළඟ ජීවිතයත් මනුස්ස ජීවිතයක් වෙන්න ඕනේ. එහෙම මනුස්ස ජීවිත කීපයක් ලබා ගන්න වේවි. මේ ශාසනය පිරිහෙන්නට කලින් මගේ නිවන සාක්ෂාත් කර ගන්නට නම්. ඉතින් එහෙම නොවුනොත් අසාර්ථක වුණොත් එහෙම නොවෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද පල්ලෙහාට ගියාට පස්සේ දීර්ඝ කාලයක් ඉන්න වෙනවා සමහර විට. කල්ප ගණන් නිරයේ පැසෙන වෙලාවක් තියෙනවා. අනිත් එක තමයි තිරිසන් සතෙක් වෙලා ඉපදුනා වුණත් නැවත මනුස්ස ජීවිතයක් කියන එක හරිම අමාරු දෙයක්. දන්නවා නියපොත්තට පස් ටිකක් අරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපමාවක් විදිහට දේශනා කරන්නේ මේ මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය හා නියපොත්තේ පස් ප්‍රමාණය යම්සේද මේ ලෝකයේ ඉන්න මිනිසුන්ගෙන් නැවත මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ මේ නියපොත්තට ගත්ත පස් ප්‍රමාණය තරම් පුංචි ප්‍රමාණයකට කියලා. ඒ විතරක් නෙවෙයි දිව්‍ය ලෝකයේ ඉන්න අයගෙන් නැවත මනුස්ස ලෝකයට එන්න ලැබෙන්නේත් ඒ වගේම ප්‍රමාණයක්. දිව්‍ය ලෝකයෙන් ඉඳලා ඉන්න අයගෙන් නැවත දිව්‍ය ලෝකෙ උපදින්න ලැබෙන්නේත් ඒ වගේ ප්‍රමාණයක් කියලා මේ මනුස්ස ලෝකය සහ දිව්‍ය ලෝකය සම්බන්ධ කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත් ඔක්කොම අපායේ. එතකොට එහෙනම් වැඩිපුර යන්නේ දිව්‍ය ලෝකයෙන් ඍජුවම යන්නේ සතර අපායට. වැඩිපුර පිරිසක් මනුස්ස ලෝකයෙන් වැඩිපුර පිරිසක් යන්නේ සතර අපායට. ඉතින් ඔය සතර අපායට ගිය අයට ලේසියකට අය ගොඩ එන්න බෑ. ඉතින් මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවරනකන් සමහර විට සමහර කෙනෙකුට එන්නට බැරි වෙයි නැවත. ඉතින් මේකේ තියෙන දුර්ලභකම, මෙහි තියෙන අති දුර්ලභකම යම් හේයකින් තේරුම් ගත්තා නම් දැනුණා නම් පින්වත්නි සාර්ථක සම්පජාන්‍ය තුල සිත පිහිටුවා ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල කවුරුත් සිද්ධ කරනවා. කවුරුත් ඒ වැඩපිළිවෙල තුල වහා ලහියේ තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරනවා. ආය කිසිම සැකයක් නැහැ ඒ බව දැනුණා නම්. ඉතින් ඒකින්ද සාර්ථක සම්පජාන්‍ය ගැන තේරුම් ගන්න ඕන. කොහොමද ඒ தත්ත්වයට මානසිකාරය සකස් කරගන්නේ? කිසිම ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැති ආකාරයට උපරිමයක් කොට මෙනෙහි කිරීම කරලා තමන්ගේ සිතුවිලි සකස් කරලා යම් ස්ථාවරයක් ඇති කරගන්න ඕන. කිසිම අදත්තාදානයක් ඇති වෙන්නේ නැති විදිහට. ඉතින් එහෙම හදාගත්තී කොහොමද? ප්‍රාණඝාතයෙන් වැළකීමට එහා ගිය සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය වර්ධනය කරන්නට ඕනේ. නැත්තම් පොඩ්ඩක් හරි එහෙම එහෙයක් වෙන වෙලාවක ප්‍රාණඝාතයක් මගේ අතින් සිද්ධ වෙන්නට පුළුවන්. ප්‍රබල මෛත්‍රියක් අපි ඇති කරගත යුතු තියෙනවා. ඒ වගේම අදත්තාදානයෙන් වැළකීම විතරක් නෙවෙයි ලද දෙයින් සතුටු වෙන ස්වභාවයකට තමන්ගේ මානසිකත්වය සකස් කරගත යුතු තියෙනවා. එහෙම නොවුනහොත් හොරකම් කරන මට්ටමකට ඉක්මනින්ම යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම විතරක් නෙවෙයි අසුභ ආදී භාවනාවන් වඩමින් එහි තියෙන නිර්ාර්ථක භාවය, වේදනානුපස්සනාව ආදී වඩමින් එහි තියෙන කලකිරෙන ස්වභාවයන් තමන්ගේ හිත තුළින්
උපදවා ගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. බොරු කීමෙන් විතරක් වැළකීමෙන් විතරක් නෙවෙයි තමන්ට සත්‍යවාදී ඊතා සත්‍යවාදී කෙනෙක් බවට පත්වෙන්නට ඕන සත්‍යයෙන් සත්‍යය ගලපා කියන කෙනෙක් බවට පත්වෙන්න ඕනේ. එතකොට තමයි මේ ප්‍රාණඝාතයෙන් අදත් අදානයෙන් කාමයේ වර්ධව හැසිරීමෙන් බොරු කීමෙන් ආදී දේවල් වලින් වළකින්න පුළුවන්කම තියෙන වැනි සත්‍යවාදී කෙනෙක් බවට පත් වුණාම විශේෂයෙන් බොරු කීමෙන්. ඊළඟට ඒ මොකද තමන්ට තමන් සත්‍යවාදී වෙන්න ඕනේ මට මගේ ළඟ මේ ප්‍රාණඝාතය සිද්ධ වෙන ස්වභාවය තියෙනවා නැත්තම් බොරු කීමේ නැත්තම් හොරකම් කිරීමේ සිතුවිලි පහළ වෙනවා. ඉතින් ඒවා ක්‍රියාත්මක වෙන ස්වභාවය තියෙනවා. ඒවා මේ කාටවත් කිව්වේ නැහැ කියලා ඊටාම පිරිසිදු භාවයක් වෙන්න සමහර කට්ටිය අපි දන්නවනේ නේද? ලොකු මල් වට්ටියක් අරගෙන සුදු ඇඳුම ඇඳගෙන බුද්ධ පූජාවට සම්බන්ධ වුණාට එතනම යටින් යන්නේ විශාල බලගතු පාප කර්ම සිද්ධ කරන අය ඒ වගේ හැසිරෙනවා. ඉතින් ඒක අන් අයගේ ක්‍රියාවලියක්. නමුත් මට මාත්‍රයක්වත් එහෙම වෙන්නට බෑ කියන අදහස තියෙන ඕන සත්‍යවාදීම කෙනෙක් වෙන්න ඕනේ. තා සත්‍යවාදී කෙනෙක් වෙන්න ඕනේ කියන අදහස එහෙම සත්‍යවාදී කෙනෙකුට තමයි එවැනි අදහස් තියෙන කෙනෙකුට තමයි පැහැදිලිවම යා හැකි යා යුතු මග යන්නට පුළුවන්කම තියෙන්නේ. යා හැකි මග යන්නට පුළුවන්කම තියෙන්නේ අන්න ඒ පිළිබඳව සත්‍යවාදී බව පිළිබඳව වටිනාකම දන්න අයට. තමන්ගේ දුර්වලතාවය තමන් අවබෝධ කරගන්නට හැකියාව තියෙනවා. තමන්ගේ දුර්වලතාවය තමන්ට අවබෝධ කරගන්නට පුළුවන් හැකියාව තමන් තුළින් නිර්මාණය වෙලා තියෙන්නටම ඕන. ඉතින් ඔය වගේ අපි හැම වෙලාවකම වගේ අපි ගැන විශේෂ අවධානයක් තියෙනුන් තමන් ගැන. ඉතින් පරුස වචන වලින් වැළකෙනවා විතරක් නෙවෙයි මනවඩන වචන පාවිච්චි කරන්න ඕනේ. එතකොට පරුස වචන කියවෙන මට්ටමට ආය ඒ මනස සකස් වෙන්නේ නැහැ. ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ තවත් කුසලයක් ඒ පරුස වචනයෙන් වැළකීමම කුසලයක් තමයි. මනවඩන වචන පාවිච්චි කිරීම කියන එක ඊට එහා ගිය කුසලයක්. එතකොට එහි තියෙන අනුභවය නිසා පරුස වචන අර වගේ මනවඩන වචන පාවිච්චි කිරීම කියන தත්ත්වයට සිත පත් කර ගැනීම නිසා පරුස වචන කියවන ස්වභාවයට ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා ඒකෙන්. ඒ වගේම තමයි අපි කියන කේලම් සාමාන්‍ය මිනිස්සෙක් කේලම් කියන කෙනෙක් කේලම් කියන්නේ පිරිසකගේ සමගිය නැති කිරීම අරමුණු කරගෙන තමයි. එතකොට කෙනෙක් තමන්ගේ සිත දියුණු කරගන්නවා සිතෙහි සිතුවිලි ඇති කරගන්නවා සමගි වෙච්ච අයව අසමගි වෙච්ච අයව සමගි කරවලා සතුට වෙන විදිහට. තමන්ගේ හිත හදාගන්න කොහොමද? අසමගි වෙච්ච අයව සමගි කරවලා සතුට වෙන විදිහට තමන්ගේ හිත හදාගන්නවා. හිතන්න කොයිතරම්නම් හොඳද කියලා. එතකොට එහෙම අසමගි වෙච්ච අය සමගි කරවනවා දැකලා සහ සමගි වෙච්ච අයගේ සමගිව තහවුරු වෙනවා දැකලා ගොඩාක් සතුට වෙන හිතක් තියෙනවා නම් කෙනෙකුට. හරි. එහෙම ස්වභාවයක් තියෙනවා නම් කෙනෙක් තුළ බලන්න පින්වත්නි එයා කවදාක්වත් සමගි වෙච්ච අය බිඳවලා සතුට වෙන්නේ නැහැ. මොකද සතුට වෙන්න බෑ අර ඊට එහා ගිය අර කුසලතාවය තුළින් උපදින සතුට භුක්ති විඳලා නම් තියෙන්නේ. ඒකයි කියන්නේ පිසුනා වාචා වේරමණී කියන තැන විතරක් නෙවෙයි ඊට එහා ගිය. يعني කේලම් කීමෙන් වැළකීම විතරක් නෙවෙයි ඊට එහා ගිය විදිච්ච අය සමගි කරවලා සතුට වෙන හිතක් වගේම සමගි වෙච්ච අයගේ සමගිය තහවුරු කරලා සතුට වෙන හිතක්. ඉතින් ඊළඟට මේ හිස් වචන වලින් වැළකීම විතරක් නෙවෙයි අර්ථවාදී විනයවාදී ධම්මවාදී වචන භාවිතා කරනවා කියලා කියන්නේ කෙනෙකුට හැම වෙලේම අපි කතා කරනවා නිධානයක් හිතේ තියාගන්නවා වාගේ හිතේ තබාගත යුතු වචන. නිධානයක් හිතේ තබා ගන්නවා වාගේ සිතේ තබාගත යුතු වචන වලින් නිබඳව නිරතුරුව කතා කරන්නට අපි සූදානම් වෙන්න ඕනේ. එතකොට අන්න සාර්ථක සම්පජානනය තුළ තමන්ගේ ස්ථාවරයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ ජීවිතය මගේ නරකකටපත් වෙන්නේ නැහැ.
යම් හේකින් පුරාණ කුසලයක් තිබිලා මං නරක තැනක උප්පත්ති ලැබුවත් එහි ආයුෂය ඉතාමත්ම අඩු ආයුෂයක් තියෙන්නේ. ඒක හින්දා මේ මට මගේ ජීවිතයේ ළඟා කරගත හැකි සසර ජීවිතයේ ළඟා කරගත යුතු අවම සුදුසුකම මම ළඟා කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද හිත ඔය විදිහේ ජීවිතයක් ගත කරනවා නම් මෛත්‍රියෙන් යුක්තව, ඊර්ෂ්‍යාවල් නැතුව, කරුණාවෙන් යුක්තව යම් කිසි විදිහකින් ඔය වගේ පිළිවෙතක රැඳෙන්න පුළුවන්කම තියෙනවා නම් අපි වටහා ගත යුතු වෙනවා. අපි වටහා ගත යුතු වෙනවා ඒ පිළිවෙත් ධර්මය තමන්ගේ ජීවිතය ඉතාම ඉහළ සාර්ථක තත්ත්වයකට පත් කරගන්න අවශ්‍ය කරන මානසිකාරයක් තමයි මේ සකස් කරලා දෙන්නේ කියලා. ඒකින්ද සසර ජීවිතය ඉතාම සූපත් භාවයට පත් වෙන්නට තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි කියලා සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව. ඉතින් එවැනි සතුටක් උදා කරගෙන අපිට කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා නම් අපි ඉතාමත්ම බය නැතුව කියන්න පුළුවන් මේ නුවණ පිළිබඳව සිහිය මම පවත්වාගෙන ඉන්නේ. කුමන සාර්ථක ජීවිතයක් ඇති කර ගැනීම පිළිබඳව මම දන්නවා. ඒ දන්නවා විතරක් නෙවෙයි හැම නිමේෂයකම මම ඒ පිළිබඳව සිහියෙන් ඉන්නවා. මේ සිහිය වර්ධනය වෙන්නේ මේවා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හදාගත්තොත්. මෙනෙහි කර කර ක්‍රියාත්මක කරනවා මේ වැඩපිළිවෙල. ඒ කියන්නේ කටපාඩමේ තියාගෙන මේ වැඩපිළිවෙල මතක තියාගෙන ඒක ක්‍රියාත්මක භාවයට ගන්නවා. ඒකට ක්‍රියාත්මක භාවයට ගන්න වාරයක් ගානේ මේ මතකය ස්ථිර වෙනවා. එතකොට අපි ඊට පස්සේ කියනවා මෙන්න යෝනිසෝ මනසිකාරයක් සකස් වෙලා තියෙන්නේ. මේ මනස හැම වෙලේම තල්ලු කරනවා මාව අදාළ නියමාකාර තත්වාකාර වැඩපිළිවෙල සංසාරික ජීවිතය සූපත් කරන්නට අවශ්‍ය කරන යහපත්ම වැඩපිළිවෙල මගේ තුලින් ක්‍රියාත්මක කරවන්නට මගේ මනස ක්‍රියාත්මක කරනවා. මගේ වැඩපිළිවෙල ඒ විදිහට අපි අපේ මානසිකත්වය සකස් කර ගැනීම සිද්ධ කරගත්තොත් ආය අමුතු උත්සාහයක් ගන්න අමුතුවෙන් මතක් කරගන්න දෙයක් නැහැ. තමන්ගේ මනසේ රැඳෙනවා ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා. අන්න ඒ මානසිකාරය ඇති කරගත යුතුවම තියෙනවා. ඒ මානසිකාරය අපි ඇති කරගත යුතුවම තියෙනවා අපේ ජීවිතයක් සාර්ථක කරගන්නට නම්. එහෙම නැත්නම් අපිට කිසි අනාගතයක් නැහැ. අපේ සසර සුවපත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් උපයා සපයා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි හැම වෙලෙම කල්පනා කරන්න ඕනේ මේ විදිහට සාර්ථක සම්පජානයෙන් යුක්තව කතා නොකරපු පොඩ්ඩක් තියෙනවා. ඉතින් මේ ටික සාර්ථකව කරගනිද්දී කොයි විදිහද අපි හෙට දවසෙත් මේ ඉරියව් ටික ගැන කතා කරනවා. තවත් එක පියවරක් ඉදිරියට ගිහිල්ලා ඒකයි මම අද දවසේ මේක පැහැදිලි කරේ. අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ ආදී වශයෙන් තියෙන මේ ඉරියව් ගැන අධ්‍යයනය කරන්න අපි පින්නන්ත අය මේ කිසිම ඉරියව්වකදී මේ සිතුවිලි පද්දවා ගන්න නැතුව වාසය කරන්න ඕන. මේ අකුසල සිතුවිලි අසාර්ථක වෙන සංසාරික ජීවිතය අසාර්ථක වෙන විදිහට අතප්පයක්වත් හොලවන්නේ නැහැ කියන එකයි මේකේ තේරුම. සම්මිජ්ජිතේ පසාරිතේ හරිද? අඩුම ගානේ සංඝාටිපත්ත චීවර ධාරණේ භික්ෂුන් වහන්සේ නමක් නම් මේ තුන් සිවුර ආදිය පරිහරණය කරද්දී මාත්‍රයක්වත් මේ අකුසලයන් වර්ධනය වෙන්නේ නැති වෙන්න පාවිච්චි කරනවා කියන එකයි මේකේ තේරුම. හරි? එතකොට අඩුම ගානේ ආහාරයක් සැපීමේදී, රස විඳීමේදී, කඩා ගැනීමේදී මේ හැම තැනකම ඒ විතරක් නෙවෙයි සතර ඉරියව් වලදීම ඒ විතරක් නෙවෙයි ශරීර කෘත්‍යයන් සිද්ධ කරන වෙලාවෙදී පවා හරි සාර්ථක සම්පජානනයෙන් යුක්තව මේ සියල්ල සිද්ධ කරන මේ හැම ඉරියව්වකදීම ඉදිරිය බලලා ආපහු බලනකොටත් ඉදිරියට ගිහින් යනවා වගේම ආපසු එනකොටත් ඒ වගේම අතපය දිගහරනකොට පවා මේ හැම වෙලේම සංඝාටිපත්ත චීවර ධාරණේ අසීතේ පීතේ කායිතේ සායිතේ උච්චාර පස්සාව කම්මේ ගතේ ටිසේ නිතින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවයේ අඩුම ගන්න නිදිමරනකොට ඒ වගේම කතා කරනකොට වගේම නිස්සද්දව සිටියදී පවා තුන්හි භාවයේ හරි මේ හැම ඉරියව්වකම
ඔය කියන ආකාරයට අවශ්‍ය කරන සිහිය සහ නුවණ කියන දෙක අපි සමවගෙන ඒ පිළිබඳව නුවණ ඇති කරගෙන නුවණ පිළිබඳව සිහිය ඇති කරගෙන වාසය කරන්නට දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා හැම දෙනාම පෙළ ගැහිලා කටයුතු කරන්න අපේ පින්වත්නි. නේවාසිකව සිද්ධ කරන වැඩසටහනකදී ඉන් එහා ගිය ඔය දැන් අපි කතා කරපු දෙයට වඩා එහා ගිය වැඩපිළිවෙලකට අපිට යන්නට වෙනවා. ඉතින් ඒ සම්පජාන්‍යම් මොනවද කියලා සාකච්ඡා කරලා ඉදිරියේදී මේ වැඩපිළිවෙල පිළිබඳව ඉතා හොඳ සිහියකින් කටයුතු කරන්නට මේ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානයේ වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ පින්වන්ත අයට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා දෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ අපේ පින්වන්ත දරුවන්, ඒ වගේම කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ විශේෂඥ වෛද්‍ය මෛත්‍රියම් රාජපක්ෂ මහතා සහ විශේෂඥ වෛද්‍ය ශාන්ති රාජපක්ෂ මහත්මිය කියලායි සඳහන් කරලා තියෙන්නේ. අපවත් වී අදාළ පූජ්‍ය අම්පිටිය ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අපවත් වී අදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා වෙත්වා කියන අරමුණත් දෙපාර්ශ්වයේම පරලෝසපත් දෙමව්පියන්ට, සහෝදරයාට සහ සහෝදරියටත් සපුමලී මහත්මියටත් පුණ්‍ය අනුමෝදනා වේවා කියන අරමුණින් වගේම දායකත්වයේ දරන විශේෂඥ වෛද්‍ය ශාන්ති රාජපක්ෂ මියගේ ජන්මදිනය ආරම්භ කරගෙන එතුමියට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් කොවිඩ් රෝගයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වී මෙම රෝගය මෙලොවින් තුරන් වේවා කියන අරමුණු පෙරදරි කරගෙන තමයි විශේෂඥ වෛද්‍ය මෛත්‍රියම් රාජපක්ෂ මහතා සහ විශේෂඥ වෛද්‍ය ශාන්ති රාජපක්ෂ මහත්මිය අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන. ඉතින් විශේෂයෙන්ම ශාන්ති රාජපක්ෂ මහත්මියට යහපත් ජන්මදිනයක් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම එම දෙපළ ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා, දීර්ඝායුෂ වේවා. මේ රුදුරු ව්‍යසන කාලයේදී කිසිදු අනතුරකට පත්වන්නට හේතු නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අම්පිටිය රාහුල ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අපවත් වී අදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයේම පරලෝසපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම සසර කෙටි කර ගැනීම සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අවසාන වශයෙන් කොවිඩ් රෝගයෙන් පීඩා විඳින සියලුම රෝගීන්ට මේ උතුම් පින්කම නිරෝගී සම්පත්තිය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහා මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ජයමග පිළිසරණ මනුෂ්‍යත්වය වෙනුවෙන් හෘදයාංගම ලබඳියාව. කොළඹ 7 විජේරාම පාර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දැනට පවත්වාගෙන යන කොවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය සියලු ගිලන් භික්ෂුන් වහන්සේලා සඳහාම සකස් කරලා තියෙන මෙම මධ්‍යස්ථානයේ සියලුම දෛනික දායකත්වය දරන අපේ පින්වන්ත පිරිසට අපි නිබඳව පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. ඉතින් අද දවසේ ඔක්තෝබර් 29 වෙනිදා දෛනික දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ නන්දනී හේරත් මහත්මිය සහ අශ්වින් බස්නායක මහතා විසින් කියලා සඳහන් කරලා තියෙන්නේ. ගිලන්ව වැඩ වාසය කරන සියලුම භික්ෂුන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. පරලෝසපත් සිරිවර්ධන බස්නායක පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේම මිය පරලෝ යන්නට යෙදුන සියලුම ඥාතීන්ටත් ගුරුවරුන්ටත් පුණ්‍ය අනුමෝදනා වේවා. සුජීවත්ව සිටින ආර්.බී. හේරත් පියාණන්, ලීලා රත්නායක සහ චන්ද්‍රා බස්නායක මෑණිවරුන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. යොලනි බස්නායක සහ සෙනලි බස්නායක දියණියන් ඇතුළු දූ දරුවන්ට සහ සහෝදර සහෝදරියන්ට සෙත් වේවා. සියලු දෙනාට ධර්ම අවබෝධය ලැබේවා කියන අරමුණින් තමයි මේ දානමය පුණ්‍ය කර්මය ගිලන් භික්ෂු උපස්ථානය සිද්ධ කරමින් විශාල පුණ්‍ය ශක්තියක් ජනිත කරගෙන
කටයුතු කරන්න. ඉතින් අපි ඒ ආකාරයටම ප්‍රාර්ථනා කරමු පරලෝසපත් සිරිවර්ධන බස්නායක පියාණන් ඇතුළු ඒ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. නන්දනී හේරත් මහත්මිය, අශ්වින් බස්නායක මහතා ඇතුළු ඒ සියලු දෙනාටම මේ ව්‍යසනකාරී කාලයේදී කිසියම් අනතුරකට පත්වන්නට හේතු සකස් නොවේවා. ඒ වගේම අවසානයේදී උතුම් ධර්මාවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ජයමග පිළිසරණ මනුෂ්‍යත්වය වෙනුවෙන් හෘදයාංගම ලබඳියාව. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.